සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ජීවිතයේ සැනසුම සොයා යන මේ ගමනේදී ඔබට අස්වැසිල්ලක් පිණිස බෞද්ධ ආරෝප වාහිනිය සෑම සිකුරාදා දිනකම සුපුරුදු වේලාවට ඔබ හමුවන්නේ සුපසන් ජීවිතය ධර්මදේශනාව තුළින් සුපසන් ජීවිතයකට ඔබට මඟ කියා දෙන ජාතියේ පොදු නාලිකාවේ තවත් එක් වෑයමක් අදත් සිකුරාදා දවසේ අපි මෙලෙසින් ආරම්භ කරේ. සදහවත්නි සුපුරුදු පරිදි අද අපව අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරන්නට තම් සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් নমස්කාර පූරකව පිළිගනිමු. බත්තර මුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මෙරිසේ ධම්මික පින්වත් නායක ස්වාමීන් වහන්සේ. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදහවත්නි සති කිහිපයක් පුරාවටම සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අපි අද සූදානම් වන්නේ සතර සතිපට්ඨානයේ එන වේදනානුපස්සනාව පිළිබඳව ලෞකික ලෝකෝත්තර වශයෙන් කල් වේලාව වෙන් කරවාගෙන කතා කරන්නට. ඒ වෙනුවෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සූදානමින් එමනම් දේශනාව ආරම්භ කරන්නට ප්‍රථම පළමුවෙන් අප ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජාවන් සිදු කරන්නට එන අවසන ස්වාමීන් වහන්සේට දහත් වට්ටි පිළිගන්වමින් දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට අපි දේශනාවේ දායකත්වය ලබාගත් පිරිසටයි මේ ආරාධනා කරන්නේ. සදහවත්නි අද මේ වෙනුවෙන් තම සදැහැති දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ තාමත් ශ්‍රද්ධා සම්පන්න පින්වත් පිරිසක්. කොළඹ 5 ක්ලාසන් පෙදෙස පදිංචි චිත්‍රාංගනේ වික්‍රමපාල මෑණියන්, අයුනා වික්‍රමසිංහ මහත්මිය, අනුර වික්‍රමසිංහ මහත්මයා ඇතුළු එම පවුලේ සදහැවතුන්ගේ දායකත්වයෙන් අද ලෝවාසීන් හැම දිනා වෙතම මහත් වූ මෙත් සිතින් මේ දේශනාව විකාශය කරන්නට සුපසන් ජීවිතයේ දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ. ඔබට සුපසන් ජීවිතයක් ගත කරන්නට ඒ නිවැරදි මඟ කියා දෙන නිවැරදි දිශානතියට ඔබ යොමු කරන බෞද්ධ ආරූප වාහිනියේ සුපසන් ජීවිතය ධර්මදේශනාව අපි මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම්. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. තිසරණ සහිත පංචශීලය අපව පිහිටමින් මේ සුපසන් ජීවිතයේ දේශනාව ආරම්භ කරන්නට. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. තුනිරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් දලදා ස්වාමින් වහන්සේ, ජයශ්‍රී මහ බෝධිරාජානන් වහන්සේ, ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේගේද අනන්ත ගුණානුභාවයෙන් සුපසන් ජීවිතයේ සදහම් දෙසුම ධර්ම සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයේ අද දවසේ දරුණු ලබන චිත්‍රාංගනී වික්‍රමපාල මහත්මීන්, අයෝනා වික්‍රමසිංහ මහත්මීන් සහ අනුර වික්‍රමසිංහ මහත්මයා ඇතුළු පවුලේ පින්තුන්ලා සියලු දෙනාමත් මේ රටෙහි හෝ ලොව කොතැනක හෝ වෙසෙමින් මේ දේශනාව ශ්‍රවණය කරන ඒ ඔබ සියලු දෙනාමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් අප නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් උමේෂ් පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සවුමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසී ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම උතුම් වූ පංචශීලයේ පිහිටීම පිණිස ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡ
ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම බන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු අත්තිවේදනාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිඛෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති සාදු 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 උතුම් තුනුරුවන් සරණයි පින්වත්නි පවත්නා කාලයේ තුල බාහිර ආරම්මණයන් බොහෝ විටක දුක්ඛ දෝමනස්යන්ගෙන් සමන්නාගත බව සම්මුතිය තුල පැවැත්ම තුල දක්නට අහන්නට හා දැනෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම අනුව දිට්ඨ සුත මුත විඤ්ඤාත මේ කරුණු හතර ඔස්සේ මනවින් සිත සිහිය පුරුදු කරගත යුතු වෙනවා. දකින දේවල්, අහන දේවල්, දැනෙන දේවල්, හිතන දේවල් මේ ටිකනේ සිද්ධ වෙන්නේ. ඔබට ආරාධනා කරනවා ඔබේ ජීවිතයේ සිදු කළ කුසල කර්ම. පින්කම් කියන තැනින් ඔබට ගිහිල්ලා පින අවශ්‍යයි. පුණ්‍ය ක්‍රියා
පින්කම් අවශ්‍යයි. එහෙත් ඒ සැප විපාක දෙන පුණ්‍ය කර්ම කයින් හෝ වේවා, වචනයෙන් හෝ වේවා, මනසින් හෝ වේවා, ඒ සැප විපාක උපකාර කරගෙන අවබෝධය නම් වූ කුසල කියන වචනයෙන් අදහස් කරන්නේ ඒකයි. ඒ අරමුණෙහි ලෝභ, දෝෂ, මෝහ සංසිඳවාගෙන, මෙතන සංසිඳවන කියන වචනේ වැදගත්. මුළුමනින්ම බැහැර කරනකොට සමුච්ඡේදයට එන්න ඕනේ. සංසිඳවන කියන තැනත් අපි ගන්නවා. නමුත් සංසිඳවන කියන තැන සරල ඔබට මතකද? තුවාලයක් ඇති වුණාම දැන් සංසිඳිලා යන්තම් වේදනාවක් දැනෙනවා. හැබැයි බලවත් ලෙස වේදනාවක් එන්නේ නැහැ. නැවත හට නොගන්න තරමටම සුවපත් වෙනවා කියන බවක් දැනෙනවා. අන්න ඒ වගේ ඒ අරමුණෙහි ලෝභ, දෝෂ, මෝහ. මෙතන ලෝභ කියන වචනේත් අපි ගන්නවා අවිජ්ජා කියන වචනේ. දැඩිව ගැනීම හිතින්. උපාදානය කර ගැනීම. මගේය, මම වෙමි, මගේ වසඟෙහි පවත්වා ගන්න පුළුවන්. මේක ස්ථිරයි, මේ සැපට මම කැමතියි, සැප රඳව ගන්නවා කියන අදහසින්, ඒක තමයි අර නිත්‍ය සුඛාත්ම කියන අදහසක් ගත්තේ. අපි කියන උපාදානය කර ගන්නවා කියලා. එතකොට අරමුණු මට ඕන විදිහට පවතින්න පුළුවන්, සැපක් තියෙනවා මෙතන, මේක මගේ. මේ අදහසින් හිතින් දැඩිව ගන්නවා නම් උපාදානය කර ගන්නවා. දැඩිව ගන්නවා කියලා කියන්නේ භවාංගව ස්පර්ශ වෙනවා කියන එකයි. කර්ම තැම්පත් වෙන තැනකට යනවා කියන එකයි. අනේ නිසා නමුත් සංසිඳවනවා කියන තැනින් ඒ අරමුණේ සෝතාපන්න තත්ත්වයටපත් වෙනකන් මේ අදහස අපි හිතේ පවත්වාගෙන කටයුතු කරන්න ඕනේ. සෝතාපන්න වෙනකොට තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය ස්වකීය කොට ගැනීම, උපාදානය කර ගැනීම, මම මගේ කර ගැනීම මුළුමනින්ම බැහැර වෙන්නේ. ශ්‍රෝතය ජය ගන්නවා. ලෝභාදී කෙලෙස් ගලාගෙන යාම, ඒකට හසු වෙලා අනුසෝත වෙන්නේ නැතුව, ඒ පැත්තටම ගලාගෙන යන්නේ නැතුව, ප්‍රිය අරමුණේ ඇලිලා, අකමැති අරමුණේ ගැටිලා, කැමැති තැන කාමාදී අරමුණු සමග සතුටු වෙලා, අකමැති තැන ශෝක පරිදේවෙක හඬලා, එහෙම වෙන්නේ නැතුව ශ්‍රෝතය ගලාගෙන යන පැත්තෙන් බැහැර වෙලා ඉදිරියට ගිහිල්ලා ජය ගන්නවා. ඒක පටිසෝතගාමී. මෙන්න මේ ලෙසින් කුසල් මාර්ගයට එනවා. ඒ අරමුණේ ලෝභ, දෝෂ, මෝහ සංසිඳවගෙන ඉදිරියට යනවා. එතකොට පිනෙන් සකස් වෙන පහසුව, යහපත අවබෝධයට ගැනීම කුසල, කෝසල්ල, දක්ෂතාවය. ජීවිතේ මෙතෙක් සිදු කළ ඔබ පින්කම් ඒ මොහොතේදීම කුසල් බවට, අවබෝධයේ බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. මුල් කාලේ මුල් අවදියේ Tamanට ලොකු හැඟීමක් නැති වුණත් අවබෝධයකින් තැන. නමුත් අපි පින්කම් කරනවා. අපි පින්කම් කළා. මතකයි දාන සීල භාවනා වශයෙන්. තවදුරටත් සමාජ සේවය, පරාර්ථ චර්යාව, නැති බැරි අයට උදව් උපකාර කිරීම, කාගේ හරි දුකක් දුටු විටදී හදවතේ ඇතිවෙච්චි උණු වෙන ගතියෙන් යුක්තව අපි පිහිට වුණා කියන තැන පින්කම. ඒ පින කියන තැනත් පුතේ හදයන් පුණාතීති පුඤ්ඤං, නැත්නම් චිත්තම් පුණාතීති පුඤ්ඤං විග්‍රහය ගත්තේ එහෙමයි. පුණාතීති කියලා කියන්නේ ලෝභාදී කෙලෙස් බැහැර කරනවා කියන එකයි. ඒවා සංසිඳවල ඉක්මවල හිත පාත්ත ගන්න ඕනේ. රාගාදී කෙලෙස් පෙරලා අවබෝධයට එන තැනකට හිත පාත්ත ගන්න ඕන. ඒක හදවත කියන තැනින් අදහස් කළේ, සංකේතවත් කළේ ඒක. ඒ පින ඒක තවත් අදහසකින් සඳහන් කළා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා කියලා. කෙලෙස් තියෙනවා. පින කරනවා, පිනෙන් සැප විපාකත් ගෙන දෙනවා. ඒ බව තේරුම් අරගෙන තමයි දැන් පින්කම් කරන්නේ. එතකොට මේ ලෞකික ජීවිතවල පළවෙනි පියවර පින්කම්. පින අවශ්‍යයි. පිනෙන් තමයි අපි මිනිස්සු වුනේ. සතර පහෙන් අත් මිදලා. ඊට පස්සේ කොටස මේ ධර්මයේ උපයෝගී කරගෙන, පරමාර්ථ ධර්මයේ උපයෝගී කරගෙන අවබෝධයට එන්න ඕනේ. කුසල් මාර්ගයට එන්න ඕනේ. අවසන් බුද්ධ වචනයේදී පෙන්වුම් කළේ කනේ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් සම්පාදනය කරන. ඒතර කුසල් සම්පාදනය කරනවා කියන තැනින් අදහස් කරේ පින්කම් කිරීමම පින්කම් කරන්න ඕනේ. හැබැයි පින්කම් කිරීමෙන් නතර වෙන්න බෑ. පින්කම් කරමින් උපයෝගී කරගෙන අවබෝධයට එන්න ඕනේ. ඒ තමයි ඔබ සිළු දෙනාට දැන් ඊටාම මේ දහම් පෙළ පැහැදිලි. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන පණ ඇති හෝ පණ නැති යම්පල විපාක වේද
ඒ හේතුන්ගේම විසිර යාමෙන් ඒ ඵලයේ විපාකේ නැති වෙනවා. ඒ බව තේරුම් අරගෙන මමය මාගේ කියන දෘෂ්ටියෙන් නිමිති ගන්නෙත් නැහැ. ඒ වගේම කෙලෙස් වලින් ඇලෙන්නෙත් නැහැ. කාමෝපසංහිතා රජනීයා කියන කාමයෙන් ඇලිලා හිත කුල්මත් කරවන නිමිති අරගෙන ඒ ස්වභාවයටපත් වෙන්නෙත් නැහැ. අවසානයේ ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න යමක් නැති වෙන තැන ශුන්්‍යත සංසිඳීමක් බවට පත් වෙනවා. කිසිවක් නැහැ. ලෝභයෙන් ඇලෙන්නවත්, ද්වේෂයෙන් ගැටෙන්නවත් මෙතන නැහැ. මෙතන තියෙන හේතුඵල ධම. පටිච්ච සමුප්පන්න බව. ප්‍රත්‍යুৎপন্ন ධර්මතාවයක් තමයි මෙහි පවතින්නේ කියලා පවතින. එතකොට මේක ධම්මට්ඨිති ඥානයක් බවට පත් වෙනවා. උද්‍යව්‍ය ඥානයේ බවට පත් වෙනවා. දැන් මේ අදහස තමයි අපි පවත්ව ගන්නෙ. ඒ ඔස්සේ අද දවසේ අපි උමේෂ් පුතා සඳහන් කළා වගේ වේදනානුපස්සනාව දීඝනිකායේ ප්‍රධාන වශයෙන් මහා වග්ගයේ අඩංගු මහා සතිපට්ඨාන සූත්‍රයේ සතර ආකාරයකින් සිහිය පිහිටුවී තැන මෙය වැඩි පිරිසක් පරමාර්ථ ධර්ම මාර්ගයේ අනුව නිවන් අරමුණු කරන වැඩි පිරිසක් හොඳින් දන්න සූත්‍ර දේශනාවක්. අහලා තියෙනවා. ඒ වගේම සජ්ජායනාව තුළ තියෙනවා. එයින් ප්‍රතිඵල ලබනවද කියන ප්‍රශ්නාර්ථයට ඔබ උත්තර දී ගන්න ඕන. ඒ ප්‍රතිඵලය අපි ලබලා තිබෙනවද? ඒකේ අර නිරන්තරයෙන් අපි පෙන්눔 කළා භාගතුන් වහන්සේ හඳුන්වා දීමේදී පෙන්눔 කළා ඔබට මතක ඇති ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ පිරිසුදු බව. ඒ කිව්වේ කෙලෙස් වලින් හිතේ ඇතිවෙන්නා වූ පිරිසුදු බව. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක හඬා වැළපීම් සමතේ කරන්න, දමනය කරන්න, ඉක්මවා යන්න, බැහැර කරන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුම්නස් ඉවත් කරගන්න, නැති කරගන්න. ඥායස අධිගමාය. නුවණ පහල කරගන්න. පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධයට. නිබ්බානස්ස සච්චිකිරියාය. නිවන තෘෂ්ණාව මුළුමනින් බැහැර කිරීමේ සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස හේතු වන සතර ආකාරයකින් පිහිටිය යුතු සිහිය පිහිටීම සතර සතිපට්ඨාන. චත්තාරෝ සතිපට්ඨානා කියලා කිව්වේ එයයි. දැන් ඊතා කරුණාවෙන් සඳහන් කළොත් වර්තමාන පරිසරයේ තුල බොහෝ පිරිසක් තුල දැන් ඔබට හිතන්න පුළුවන් එතකොට මේ සිහිය පිහිටුවීම මේ සූත්‍ර දේශනාවත් එක්ක ගලපලා ගත්තොත් නිවන් අරමුණු කරන පිරිසක් තුල බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන පිරිසක් තුල මේ සිහිය පිහිටුවීම පවතිනවද අවබෝධයෙන් ඒ දේ සිද්ධ වෙනවද කියන එක. එතකොට ධර්ම මාර්ගයේ එකක්ය එදිනෙදා අපේ ජීවිත පැවැත්ම තවත් එකක්ය කියන තැනකට හැබැයි බුද්ධ ශ්‍රාවකයෙකුට එසේ පිහිට වෙන්න පුළුවන් කමක් හිතන්න බෑ. ඒට හේතුව දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් වැඩිපුරම සතර පාය පිදිලා ඊටාම අමාරුවෙන් තමයි මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබලා තිබෙන්නේ. මේ නිසා තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ ඉඳලා සියලු සැප සම්පත් අත්හැරලා උන්වහන්සේ මේ සත්‍ය අවබෝධය පිණිස අභිනිෂ්ක්‍රමණය කළේ. ඒ අවබෝධය. මේ මාර්ගයට ආපු පැවිදි ශාසනයට නිවන් මඟ අරමුණු කරගත්ත සියලු දෙනාම ඒ කාම ලෝකයේ සැප සම්පත් වල තිබෙන ආදීනවය නුවණින් දැකලා තමයි මේ ස්වභාවයටපත් උනේ. ඒ නිසා ඒ අවබෝධයෙන් යුක්තව තමයි අප මේ සිත සිහිය පිහිටවන්න ඕනේ. අද දැන් මා මුලින් සඳහන් කළා වගේ වැඩි පිරිසක් මේ නිවන් මඟ අරමුණු කරන පිරිස දන්න දහම් කරුණක් මේ වේදනානුපස්සනාවත් එක්ක සාකච්ඡා කරන්නේ. නැවතත් ඔබට මතක් කරනවා ප්‍රශ්නාර්ථයට ඔබ උත්තරයක් දී ගන්න. දැනුම තිබුණට පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධය මොන විදියට ඔබේ චිත්ත චෛතසික හා සමගින් පවතිනවද කියලා ඔබම දකින්න ඕනේ. ඒක තමයි ඔබට යෝජනා කළේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත වශයෙන් ඔබ ඒ අවබෝධය ගන්නවද? දකින දේ කෙරෙහි ප්‍රධාන වශයෙන් ඇසෙන්. කනෙන් අහන දේ කෙරෙහි. ඒ වගේම දැනෙන දේ කෙරෙහි මුත. ඒ වගේම ඊට පස්සේ විඤ්ඤාත හිතන ආකාරය. ඔබ ඇති කරන්නා වූ සිතුවිලි, සංකල්ප, අදහස්, දෘෂ්ටීන් මේවා පිළිබඳව ඔබ පරමාර්ථ ධර්ම වශයෙන් ඔබ අවබෝධයට ගන්නවද? මතකයි පරමාර්ථ ධර්මයේ කිව්වේ නැවතත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක් විපාකයක් වේද. එය පණ ඇති හෝ වේවා පණ නැති. එනම් සවිඥානික හෝ වේවා
අවිඥානික හෝ වේවා ඒ හේතුන්ගේම විසිර යාමෙන් ඒ ඵලය විපාකය නැතිව යනවා. ඒ අවබෝධයේ අජ්ජත් තමා කෙරෙන් දකින්න. මේ මම සම්මුති මම පරමාර්ථ වශයෙන් පරම සත්‍ය වශයෙන් මෙතන තියෙන්නේ ධාතු හතරක්. ස්කන්ධ පහක්. ආයතන හයක්. මේ ඔක්කොම එකට එකතු කරලා පුඤ්ජය. ඒ පුඤ්ජයට සම්මුතියට ව්‍යවහාර්ථ අර්ථයෙන් මම කියලා පාත්තනවා. හැබැයි පරමාර්ථ වශයෙන් සාමුක්ඛංශික දේශනාවට අනුව මෙතන නිත්‍ය සුඛාත්ම වශයෙන් ගත හැකි මම කෙනෙක් සත්‍ය පුද්ගලයෙක් නැත. මේක ගැඹුරු වශයෙන් අවබෝධ කරගත යුතු දෙයක්. එතකොට නැති යමක් වෙනුවෙන් සම්මුතිය තුළ ඇති බවක් අපි පැවැත්මට යොමු කරගන්නවා. හැබැයි පරම සත්‍ය තුළ අපි අර වැල්ලේ හදපු සෙල්ලංගයක් වගේ පුංචි දරුවෝ. සෙල්ලංගේ හදලා අමතාතට ආරාධනා කරන සමහරට එන්න කෑමු යන්න කියලා, බත්තු යන්න කියලා. දෙමව්පොච්ච යනවා දරුවොත් එක්ක. හැබැයි ඊට පස්සේ එක් කඩනවා, එක්ක කැඩෙනවා, වෙරළ රැල්ලට හසු වෙලා අපි දන්නවා පටන් ගන්නකොටම. ඊට පස්සේ අපි යනවා. මේ පැවැත්මත් ඒ වගේ. සම්මුතිය තුළ ජීවිතය පාත්තනවා, කවලා, පෝලා, නාවලා, පිරිසිදු කරලා ධාතු කොටස් විසිරෙනකොට කියන ලෙඩවීම, ගිලන්වීම වශයෙන් ඒවා සමතත්වයකට ගේන ප්‍රතිකාර කරනවා. ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ යුතුයකම් කරනවා. එහිදී ව්‍යවහාර අර්ථයෙන් පාවිච්චි කරන වචන තියෙනවා. දෙමව්පියෝ දරුවෝ නම් නුඹලා මගේ වස්තුව S2 ආදී වශයෙන්. ස්වාමියා බිරිඳ ඔබ මට දෙවියෙක්ක දිව්‍යාංගනාවක්ක සෙවණැල්ලක්ය. ජීවිතයේ හමුණු පින්වන්ත කාන්තාවක්ය, මහත්මියක්ය ආදී වශයෙන් උත්පෑත්ම තුළ තිබෙනවා. ඒ වගේම එකම අම්මාගේ කුසක එකම තාත්තාට අප්පච්චිට දාව එකම එහෙම වචනේ කියන්නේ බඩවැල කඩාගෙන ආපු මේ අපි සහෝදර සහෝදරාදියෝ මේ ලෙසින් ජීවත් වෙන්න ඕනේ. දැන් මේ අදහස් ප්‍රකාශ කරනවා. ඒක තමයි ව්‍යවහාර අර්ථයෙන් සම්මුතිය තුල පැවැත්ම. ඒක හරියට සෙල්ලංගයක් වගේ අපි දන්නවා මේක පරම සත්‍ය නෙවෙයි කියලා. පරමාර්ථයට අනුව මෙතන මේ ධාතුස්කන්ධ ආයතනයන් විසිරලා යනකොට මම කියන මමවත් හැබෑවට මට අයිති නැහැ. එතකොට අපි අර පවත්තපු සාමියා බිරිඳ දෙමෝපියෝ දරුවෝ ඒත් ස්කන්ධ පංචක අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් හට අරගෙන බිඳී යනවා. අවිඥානික වස්තුන් තුල පවතින්නේ සංකත පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් සකස් වෙලා තියෙනවා. ඒවත් හට අරගෙන බිඳී නැති වෙනවා. ඒ වගේම අචේතනික වූ සංචේතනිකයි නමුත් සිතුවිලි දැන් මිනිස්සෙක් වගේ අපි කතා කරන තැනින් බැහැර වෙලා සංචේතනා කියන සිතුවිලිත් එක්ක ගත්තොත් අන්න ඒ සිතුවිලි ආශ්‍රය කරගෙන ඒවා සකස් වෙලා තියෙන හේතුන් මත අතීත සංඥා හැදෙනවා විඥානය ආශ්‍රය කරගෙන. ඊට පස්සේ අපි හිතන්නට පටන් ගන්නවා. අන්න ඒ හිතීම තුළ අනෝබෝධයේ තිබුණොත් නැවත රාග දෝෂ මොහ සකස් කරගන්නෝ. අනෝබෝධයේ තිබුණොත් ඒව විරාගයට, වීත දෝෂයට, වීත මොහයට ඒ අරමුණේ සකස් කරගන්න පුළුවන්. එතකොට ඒ සිතුවිලි පවා හේතුන් නිසා සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. සිතුවිලිත් ওই විදියට දැක ගැනීමක් පුළුවන්කම ලැබෙන්න ඕනේ. එතකොට ව්‍යවහාර අර්ථයෙන් මම කියලා කිව්වේ සම්මුති මේ ජීවිතයට. කයටත් කියනවා. දැන් ජීවිතය කියන එක ස්කන්ධ පංචකෙම එකතු කරලා තමයි ජීවිතය කියලා කිව්වේ. කය විතරක් ගත්තොත් රූපස්කන්ධය එතන. රූපස්කන්ධය පමණක් ගත්තොත් කය. ස්කන්ධ පංචක පහම ගත්තොත් ජීවිතයේ හැටියට පවත්වන සම්මුතිය තුළ. එතකොට සිතුවිලිත් අපි මේ දෙකම ගන්නවා එක කොටයක් හැටියට පුතේ උමේස් චිත්ත චෛතසික කියලා. සිතුවිලි මොකද හිතක් පහළ වෙන්නේ සිතුවිලිත් එක්ක. එතකොට සිතක් පහළ වෙන්නේ නැහැ සිතුවිලි නැත්තම් අරමුණු නැත්තම්. ඒ සිතුවිලි නැති වෙනකොට සිතත් නැති වෙලා යනවා. සිතත් සමග ඉපදිලා සිත නැති වෙනකොටම අරමුණුත් නැති වෙනවා. නැත්තම් අරමුණුත් සමග සිත පහළ වෙලා අරමුණු නැති වෙනකොට සිතත් නැති වෙලා යනවා. ඒ නිසා වචන දෙකම අපි එකට පාවිච්චි කරනවා චිත්ත චෛතසික කියලා. දැන් අද අපි මේ වේදනානුපස්සනාව යටතේ සාකච්ඡා කරන්න, දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්ත චෛතසික ස්වභාවයත් එක්ක අපි කොහොමද මුහුණ පාන්නේ කියලා. දැන් මේ බොහෝ ගැටලු. දැන් ප්‍රධාන වශයෙන් අපි ලෞකික වශයෙන් අපි හිත යොමු කරන්න ඕනේ. එතකොට හැබැයි ලෝකෝත්තර පැත්තක වෙන තැනක් නෙමෙයි. ලෞකික ලෝකෝත්තර දෙකම එක තැනකින් දකින්න ඕනේ. පින්වත්නි සමහර ඇත්තන්ට හිතෙනවා මේ ලෝකෝත්තර කියන තැන තියෙන්නේ මරණින් මතු ජීවිතය කියලා. මරණින් පස්සේ දැන් අර සමහර කෙනෙක් කරුණාවෙන් සඳහන් කරන්නේ යන තැනකට මොනවා හරි අරගෙන යන්න ඕනේ. ඒ නිසා මම දැන් මේ ජීවිතේ කරගන්න පුළුවන් දේවලුත් කළා.
ඒ නිසා මරණයෙන් පස්සේ සුගතියක් හැදෙන්න යහපතක් වෙන්න මම මේ දේවල් කරගන්නේ අන්නේ පරලොවක් ගැන හිතලා. එතකොට මේ පරලොවක් ගැන හිතලා කියන්නේ අර කාම සම්පත් ගැන හිතලා වෙන්න ඕනේ. ඒකෙත් එක අදහසම එක පාට කියන්න බෑ. නමුත් වැඩි පිරිසක් දක්වන ප්‍රතිචාර සිතුවිලි අනුව පේනවා මරණයෙන් මතු දෙවියෙක් වෙන්න ඕනේ, ඉහළ දෙවියෙක් වෙන්න ඕනේ, මිනිසෙක් වෙන්න ඕනේ, ඉහළ මිනිසෙක් වෙන්න ඕනේ, මේ සැප සම්පත් ලැබෙන්න ඕනේ. මට හොඳම තැනක උපදින්න ඕනේ. මටම හොඳම කාගේවත් හිත්‍රි දෙන්න එපා. හොඳම මහත්තයෙක් හමු වෙන්න ඕනේ. හොඳම නෝන කෙනෙක් හමු වෙන්න ඕනේ. හොඳම දෙමව්පියෝ, හොඳම දරුවෝ ඉපදෙන්න ඕනේ හොඳම තැනක. නැත්තම් හොඳම රටක ගිහිල්ලා උපදින්න ඕනේ. මේ වගේ තැනක නම් තවත් උපදින්නම එපා. දැන් එතකොට ආසාව කියන ලෝභයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මෝහයත් එක්ක සකස් වෙලා තියෙන. ඔහොම කියන ඇත්ත නරක නෙමෙයි. අනවබෝධය නිසා. ඒ ඇත්ත නරකත්ව හැටියට අපි දකින්නේ. මොකද සමාජයට ඒ ඇත්තෝ මේ ප්‍රාණඝාත සොරකම් කාමීත්‍යාචාර බොරු කීම් මදේට ප්‍රමාදයට මත්වතර එහෙම කරන අය ගන්න අයත් නෙමෙයි. පෘථග්ජන ගතියට පොඩියට යන් දේවල් සිදු වෙලා ඇති. නමුත් ප්‍රධාන වශයෙන් හඳුන්වන්න කෙනෙක් අනුන්ට කරදර කරනවාම කියන පුද්ගලයෙක් හැටියට මතුවෙන තැන නෙයා කරදරකාරයෙක් කියලා මතුවෙන පටන් ගන්න. නැත්තම් අසෘතව පෘථග්ජන ජීවිතවල ප්‍රාණඝාත කියන එක ඔබ දන්නව විස්තර නොකලට අඩු ගානේ මදුරුවෙක් හරි කුරා කූඹියෙක් හරි ඒක නොදැනම නෙමෙයි දැනත් බොහෝ විටක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් වර්තමාන කාලය තුල ඔබට තේරුම් ගන්න පුළුවන් බොහෝ අවස්ථාවන් වලදී. ඊළඟට සොරකම කියන එක ගත්තොත් එහෙම අර ගැඹුරු වශයෙන්ම බොහෝ දේවල් සොරකම් නොකලට යම් අය තුලින් සේවාව තුල හරියට නොකර සොරකම් වෙන්න පුළුවන්. ඒ වගේම දැන මගේ දේසිතෙන් ක්‍රියාවෙන් මේ සිද්ධ වෙන්නේ වැරද්දක් කියන තැන වෙන්න පුළුවන්. සමහර දේවල් සොරකම් වලට අයිති. ඔය විදියට ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් වර්ධවා පිහිටුවීම තුළ කාමීත්‍යාචාරය කියන තැන සකස් වෙන්න පුළුවන්. බොරු කීම කියන තැන සකස් වෙන්න පුළුවන්. මදයට ප්‍රමාදයට හේතුන මත්වතර මද්ද්‍රව්‍ය කියන දේවල් කියන තැනත් සකස් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දේවල් එතෙන්දී අපි ගන්නවා පුතේ ලෝණඵල සූත්‍ර දේශනාව තුළ පෙන්වම් කරන දැන් පුංචි නෑඹිලියකට වාජනයකට වතුර ටිකයි තියෙන්නේ ලුණු අහුරක් දැම්මොත් හොඳින්ම දැනෙනවා. හැබැයි ගඟක් වගේ විශාල මූදකට නෙමෙයි මූදේ කොහොමද ලුණු රසයි ගඟක් හෝ විශාල ජලාශයකට ලුණු අහුරක් දැම්මොත් ඒක දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ කුසලයේ බලවත්ව තිබුණා. පින්කම් වලින් ආරම්භ කළ අවබෝධය නම් වූ කුසලයේ බලවත්ව තිබුණොත් අර තවමත් අසෘතව පෘථග්ජන ස්වභාවයේ අර සිදු වෙනවා කියන වැරදි වලට විපාක දීමේ අවස්ථාව අඩු වෙනවා. එතකොට ප්‍රබල ලෙස නැවත නැවත කුසල කර්මයට යම නිසා අර වැරදි කියන දේවල් අනුක්‍රමයෙන් අඩු වේගෙනම යනවා. අන්තිමේ සෝතාපන්න ස්වභාවයටපත් වෙනකොට නැතිම වෙන ස්වභාවයටපත් වෙනවා. මොකද ස්කන්ධ පංචකය ස්වකීයකට නොගැනීම නිසා අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට වටහා ගැනීමේ හැකියාව තිබෙන නිසා. දැන් මේ වේදනානුපස්සනාවට පසුබිමක් මම මේ අනුශාසනා කළේ. දැන් පින්වත්නි බොහෝ විටක ගැටලුව තියෙන්නේ කෙලින්ම එක එල්ලේම මේ සැප වේදනා දුක් වේදනා මධ්‍යස්ථ වේදනා සඳහන් කරනකොට අර පසුබිම ගැන අවබෝධය නැති නිසා ඒ වෙලාවේ වැටහෙනවා මේ තමයි මේ කියන්නේ කියලා. හැබැයි පසුබිම නොදන්න කම නිසා අර පරිසරය වෙනස් වෙච්ච තැන අපි හිතනවා ඒක හැමතැනම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් සමහර කෙනෙක් හිතන පුළුවන් උමේෂ් පුතේ මම මෙහි මේ රටේ නම් හොඳ කෙනෙක්. හැබැයි මම ගුවන් යානයට නැගිලා එයාපෝට් එකෙන් ඒ කිව්වේ එතකොට ගුවන් තොටුපළෙන් පිට වෙලා යනකොට මෙහි තිබිච්ච හොඳ ටික ඔක්කොම මම මෙහි තියලා යනවා. එහෙ ගියාට පස්සේ ඒ අනුව හැසිරෙනවා. එහෙම අපේ දුවලා එහෙම හිතන්නේ නැහැ. අපේ දුවත් පිටරට ඉගෙන ගන්න. ඒ නිසා අම්මා දුවයි පුතයි දෙන්නම ඒ නිසා අම්මා අප්පච්චිලා ළඟ තිබුණු ගුණවත්කම හැදියාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සකස් වෙච්ච සියල්ලම මම කියන්නේ නෑ සීතල දේශගුණයකට අනුව මේ විදියටම හැසිරෙන්න කියලා. ඒ දේශගුණයට අනුව ඇඳුම පැළඳුම ඒක සකස් වෙන්න ඕනේ. නමුත් හිරියොතක් කියන තැනින් තරුණ දරුවොත් එක්ක කතා කරොත් අවබෝධයෙන් යුක්තව පාපයට අවබෝධයෙන් යුක්තව ලැජ්ජාබිය. නැත්තම් කවුරුවක් නැති තැනක නන්න අඳුන රටක Tamanට ඕන විදිය දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. මෙහෙදී ඒක කරන්න බෑ. මොකද සංස්කෘතිය පරිසරය නෑදෑයෝ දෙමව්පියෝ. හැබැයි නන්නාඳුන රටක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මෙහෙන් යනකොට ඔක්කොම දේවල් මෙහෙ තියලා යනවා කියලා හිතන්නේ නෑ. අනේ නිසා තමයි බොහොම හොඳ අවබෝධයෙන් තමයි අපි මේ දේවල් දකින්න. ඒකට පසුබිම පිළිබඳව ධර්මයට එන්න හොඳ පසුබිමක් තියෙන්න. නැත්තම්
උමේස් පුතේ අපි බොහෝම මේ ගැඹුරු ධහම ගැන කතා කරනවා. නමුත් සමහර අරමුණු වලදී අර පල්ලෙහා තැනම අංක 1න් පටන් ගණන් කරන එකේ ඉඳලම තැන ඉඳලම හැසිරීම, කතා කිරීම, ඇලෙන, බැඳෙන, ගැටෙන ඒ ඔක්කොම දේවල් එහෙමම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි මේ කතා කරේ පරමාර්ථ ධර්මයේ ගැන විතක. හැබැයි අර පල්ලෙහා තැනින්ම හිතෙනවා. එතින්දි බැලුවම මට බැන්නා, මට දොස් කිව්වා, මම ගැන විවේචනය කරා කියලා තරහකෙන් තියෙන බව පේනවා. ඒ වගේම අනිත් අයගේ අදහස් එක්ක දැඩිව ගැටෙන්න පටන් ගන්නවා. තමාට මොනවා හරි සඳහන් කළා කියලා දැනුණොත්, දැනගත්තොත් ඉක්මනින්ම ඒකට ගැටෙන ස්වභාවයෙන් ප්‍රතිචාර දක්වන බව පේනවා. ඉන් අදහස් කරන්නේ මතු පිටින්මත් පෙනෙනවා යමක් අනෝබෝධයෙන් ද්වේෂයක් හටගන්න බව, තමා සක්කාය දිට්ඨිය මුල් කරගෙන හිතේ වැඩෙන බවක් දැනෙනවා කියන එක පෙනෙන තියෙනවා. ඉතින් මේ කරුණ බොහෝම කල්පනාවෙන් තමයි දැක ගන්න ඕනේ. ඉතින් තමාම තමා දැක ගන්න එක හොඳයි. අපරපච්චා සත්තු ශාසනයේ විහෙරති. තථාගත බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝත්තේ පිහිටගෙන කල්යාණවන්තයෝ ආශ්‍රය කරගෙන ධර්ම විනය පිරිපුන් කල්යාණවන්තයෝ ආශ්‍රය කරගෙන මගට පිරිපුන් වුණාම තමන්ටම වැටහෙනවා තමාගේ සිත මොන වගේද? මම මේ හිතන දේ, මම මේ පවසන දේ, මම මේ ක්‍රියා කරන දේ හැබෑවටම සම්මා ප්‍රඥාව ආශ්‍රය කරගෙන ධර්ම විනයට ගැළපෙන ආකාරයෙන්ද මේ අදහස්, චිත්තචෛසික හා වචන හා ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. ධර්මයේ සඳහන් කළේ එතකොට කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත හේවත් මනෝ සංස්කාර, ඔන්න සංස්කාර. ඒවා සිතින් සකස් කිරීම. તો කයින් සකස් කිරීම ආස්වාස ප්‍රස්වාස, වචනෙන් සකස් කිරීම විතක්ක ਵਿਚාර, මනසින් වේදනා සංඥා. මෙන්න මේ සංස්කාර ධර්ම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙන බව දැනගෙනම ඇලීමක්, ගැටීමක්, මුලාවක් සකස් වෙන නොවන ආකාරයෙන්, ලෝභ දෝෂ මෝහ සකස් නොවන ආකාරයෙන් මේ චිත්තචෛසික පවත්තන්ට ඕන, ඒව ශුන්්‍යත වෙන්නත් ඕන කියන තැනක සිත සිහිය පිහිටවනවා. දැන් පසුබිමත් අදහස තියෙනවා. දැන් අනුර වික්‍රමසිංහ මහත්මයාණන් අපි මේ දායකත්වයේ දරන දැන් අපේ රටේ උමේෂ් පුතේ දැන් ගෞරවයෙන් කතා කරන වචන තියෙන ඔබ, ඔබතුමා, ඔබතුමිය, මව්තුමියනි, පියාණනි කියලා. දැන් බටහිර රටක එයාටගේ අදහසේ ඇතුළත නරකක් නෑ. හැබැයි ඒගොල්ලෝ ස්වාමින් වහන්සේ නමකට වචනේ පාවිච්චි කරන්න පුළුවන් you guys කියලා. ඉතින් එතන මා බොහෝ කාලයක් වැඩ හිටිය නිසා සඳහන් කළේ. එතන ඒගොල්ලන්ගේ නිර්වචනය ඇහුවොත් කරුණාවෙන් ලිංගතුකමින් මේ සඳහන් කියලා කිසි විටකවත් හිතේ දේශයක් හෝ තරහවක් හෝ වෛරයක් නෑ. අර පොදුවේ පාවිච්චි කළ වචනේ. හැබැයි ඒ වචනේ මේ රටේ සඳහන් කළොත් ඒක කොහොමද ගැලපෙන්නේ නැහැ. එතකොට මේ සංස්කෘතිය තුළ ඉන්න කෙනෙක් දන්නවා මේක එහෙම යහපත් වූ ලිංගතු හැඟීමක් තියෙන්නේ නැහැ මේ සංස්කෘතියත් එක්ක කියන එක දන්නවා. ඉතින් මෙන්න මේ නිසායි අර පසුබිමත් එක්කම අපේ සිත ගැන දකින්න ඕනේ මේ ධර්මාබෝධයට යන්න අවශ්‍ය කරන්නේ ඒ නිසා. නැත්තම් නොදනුවත්වම මොනතරම් මේ පරමාර්ථ ධර්මයේ පෙන්눔 කළ දුන්නත් ඇලීම, බැඳීම, ගැටීම, මුලාවටපත් වීම තිබෙන්න ඕනේ. ඉතින් මේ සුපසංජීවිතෙන් ඔබට පෙන්눔 කරන්නේ මරණින් මතු ලෝකෝත්තර තත්ත්වයක් හොයවීමක් නෙමෙයි. මේ ජීවිතේම ලෞකික ලෝකෝත්තර ස්වභාවය ඇති කරගෙන අප නිරන්තරයෙන් සඳහන් කළා වගේ පුතේ ධර්මයට අනුව කේමෝ මග්ගෝ සෝවත්තිකෝ පීතිකමනිය. ජාති ජරා ව්‍යාධි මරණ ආදියට බය වෙන්නේ නැතුව. දැන් මම ඔබට ආරාධනා කරනවා දැන් මෙතන ඉන්න ඔබ නොඋනත් මේ දේශනාව සාකච්ඡා කරන ශ්‍රවණේ ඔබට මිනිත්තුවක් දෙකක් S2 පියාගෙනම හිතන්න මාව මැරුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ? මරණින් මතු ජීවිතේ මොන වගේද? ඔබට ගොඩක් දේවල් දැනේ. මරණින් මතු ජීවිතේ මාව මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා හිතන්න. ඔබේ ළඟින්ම ඉන්නවා කියන ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ ඔය කිසිවක් නැහැ. සදාකාලිකවම නැහැ. සංසාර ගමන නැවත මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි එහෙම සම්බන්ධයක් ඊට පස්සේ අපිට ඇත්තේ නැහැ. ඔබ ඔබේ ජීවිතේ කැප කරා කියන ඉගෙනීම, රැකියාව, ගේදොර, ධන දාන්නේ පටන් ඒ සියල්ලංගෙම සම්බන්ධය එතකින් නිමාවටපත් වෙනවා. හා දැන් ජීවත් වෙනකොට ඔබ සමහර දේවල් හිතනවනේ මං ගැන අනිත් අය මොනවා කියයිද? කොහොම මට සලකයිද? මගේ ළඟින් හිටපු අය මොන වගේ මං ගැන අදහස් දරයිද? ඒ විතරක් නෙමෙයි. මං ගැන වරදවට තොරතුරු ප්‍රචාරය කරයිද? හැබෑවට මං හොඳ කෙනෙක්. හැබැයි නොදන්න කෙනෙක් මං ගැන මොනවා කියයිද? මං ගැන මොනවා කතා කරමින් සිටීද? මොන වගේ දෙයක් වෙයිද? නැගිටලා ඇවිල්ලා උත්තර දෙන්නද මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා. එහෙමයි.
මං කොච්චර උදව් උපකාර කරපු අයද ඒ අය හිටියද නැද්ද කියන එක. එහෙම දෙයක් තියෙනවද? ඒ කිසිදු සම්බන්ධයක් හැබෑවට මැත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මාව කාටවත් හොයාගන්න බැරි තැන යම් තැනක මේදිලා තිබුණේ. කවුරුවත් දන්නේ නැහැ. මොකද්ද වුනේ කියලා. දැන් එතකොට මොකද වෙන්නේ? හැම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමනේ ගුවන් අනතුරු හා විවිධ ස්වාභාවික විපත් නායයම් ගම් වතුර ගඟේ මුහුදේ ගිලීම් එවැනි අවස්ථාවන් වල හිතා ගන්න පුළුවන්. මේවා අනිමිත්තයි. ලෙඩ දුක් ගැන හා මරණ ස්වභාවයේ මරණ තැන වලලන තැන මේවා ගැන කාටවත් කියන්න බෑ. ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කළොත් මොකද වෙන්නේ කියලා මරණින් පස්සේ හිතා ගන්න පුළුවන්ද? මේක තමයි යථාර්ථය. ඔබ අප හිතනවා නම් ජීවිතයේ මේ ලෞකික ජීවිතයේ තුල ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු මේවම ප්‍රිය අරමුණු මා සතු කරගෙන මගේ කියලා මේවා අනුන්ට අයිති වෙන්න නොදී මමම කරගෙන අපිට ඕන දේවල් එකතු කරගෙන වෙනස් වෙනකොට ගහ බැනගෙන නපුරුකම් කරගෙන අපි අපිවත් ගැන හිතන්නේ නැතුව මට රිදෙනවා මේ දේ වුණොත් මම අකමැති නේද කියලා හිතන්නේ නැතුව අනිත් අයට ඒකත් මුන්න තරම් සිද්ධ කරලා එහෙම ජීවත් වෙලා හැබැයි උඩටගත් ආස්වාසය ප්‍රසආස කළ නැවත ආස්වාස කරගන්න බැරි වුණොත් අර කියපු කතා ටික මුලින් අපි දේශනා කරපු සියල්ලම ඔබ දැන් මතක් කරගන්න. මේක තමයි ජීවිතයේ යථාර්ථය. ඔබට අමතක වෙන්නට එපා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මයේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. කෙලවරක් දකින්න නැති දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා තමයි මනුස්ස ජීවිතය ලැබෙන්නේ. දැන් වේදනානුපස්සනාවේදී සැප වේදනාවක් ලබනකොට සැප වේදනාව ලබන්නෙමි දැනගන්නවා. දුක්ඛ වේදනාවක් ලබනකොට දුක්ඛ වේදනාවක් ලබන්නෙමි දැනගන්නවා. උපේක්ඛා වේදනාව සැපත් නොවූ දුකත් නොවූ මධ්‍යස්ථයි කියන තැනක වේදනාවක් ලබනකොට ඒ වේදනාව දැනගන්නවා. දැන් මේ තුනම තවම ලෞකිකයි. ඉස්සරහට යන ලෝකෝත්තර පැත්තට දැන් මේ තුනම ලෞකිකයි. ලෞකිකව ඔබ දකින දේ සැප වේදනා. දැන් ඔබ දැන් සැප වේදනාවක මුලින්ම හිටිය සැප වේදනාවක ඔය ආසනවල වාඩි වෙච්ච වෙලාවෙම හොඳට පහසුව තියෙන පුටුව ආසනයේ පහසුයි කියන තැනක හිටිය කරදරයක් නැහැ. මේ වෙලාවේ ටිකක් වැස්ස පින්න ඇද වැටුණු වෙලාවක් එළියේ බාහිර. නමුත් මෙතන සද්දයක් ඇහෙන්නේ නැහැ. බොහෝම පහසුවෙන් හොඳ පරිසරයක මේ ස්ථානයේ ඔබ ඉන්න සැප වේදනාව. ඒක දැන් සැපයි කියලා දකිනවා. දැන් ලෝකෝත්තර අවස්ථාවට තාම ගියේ නැහැ. ටික වෙලාවක් යනකොට ඔය කොට්ටේ ප්‍රශ්නයක් කුසන් එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ ඒවි දුක් වේදනාත් එක්ක මොකද ප්‍රශ්නේ තියෙන්නේ? කයත් එක්ක ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි කයට උනේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර විසිරලා යනවා. දෙදෙන නගින්න ඇවිල්ලා තියෙන තැනින් වායෝ ධාතුවයි ආපෝ ධාතුවයි නිසිලස ගමන් කරන තුනම හිරි වැටෙනවා. රිදෙන්න පටන් ගන්නවා. ඉතින් කාලයක් තිස්සේ එහෙම වෙලා ප්‍රකෘති තත්වයට එන්න බැරි වෙච්ච අයට මොනාසනේ දුන්නත් ඊට පස්සේ ඒක සපක් ඇටේ දැනන්නේ. මොකද ඒකට දැන් මේක කය හුරු වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ විසිරිච්ච ඒවා එහෙම විසිරලා තියෙන්නේ. කාලයක් තිස්සේ තෙල් ගන්නවා බෙහෙත් කරනවා තවම ප්‍රකෘති තත්වයට ආවේ නැහැ කියන තැනින් ඒක පැහැදිලි. මොකද කාලයක් තිස්සේ වා තමාරුවත් එක්ක දෙදෙන නමන්න බෑ කොන්දනමා ගන්න බෑ කියන කතාවත් එක්ක. මට දැන් කතා කරගන්න අමාරුයි වචන හිරෙනවා කාලයක් තිස්සේ වෛද්‍යවරු දන්න ඔක්කොටම හොයාගෙන ඔක්කොම බෙහෙත් කළා. දැන් ඒව ප්‍රකෘති තත්ත්වයට තරමක් හරි සමාන තත්ත්වයකට එන්නේ නැහැ. එතකොට කියනවා මං කාලයක් තිස්සේ බෙහෙත් බොනවා. හැබැයි තාම හරියට හරි ගියේ නැහැ. මොකද මේ ශාරීරික ස්වභාවය. මේ වලට සියල්ල කර්මේ නොවුනට සංසාරගත කර්ම ශක්තියත් හොඳ සහ නරක පින්පව් වශයෙන් යම් බලපෑමක් තිබෙනවා. අපි සියල්ල කර්මයට දෙන්නේ නැහැ. නමුත් එහි බලපෑමක් තිබෙනවා. ඉතින් මේ දැන් මොන පහසුකම් තියෙනවා කියලා අපි සම්මුතිය තුල හදාගෙන හිටියත් ගේදර වාඩි වෙන පුටුව නිදා ගන්න ඇඳ ගමන් කරන වාහනය එහෙමනේ සැප කියලා ගන්නෙ. දැන් සැප අරමුණක් කියලා දන්නවා. හැබැයි සැප අරමුණ දැනගෙන ඉන්නවා. පසුබිමක් දන්නවා මොකක්ද කියන එක. දුක්ඛ අරමුණකට එනවා. දැන් ඔන්න මට මේක දුකක්. ඒක දුක. දැන් මොනතරම් සැප පහසුයි කියන වාහනයකට ගියත් ගිහි ජීවිතවල ටික දුරක් ගියාට පස්සේ බැරිද ටිකක් නතර කළා මට එළියට බහැලා විවේකයක් ගන්න කියලා, නිදහසක් ගන්න ඕනේ කියලා. අඩුම තරමේ ශරීරය පවිත්‍ර කරගන්න ඕනේ කියන තැනකවත් ඒක ඒ තැනකට එන්න පටන් ගන්නවා. අපි දැන් මේ හිතෙන් ඇති කරගන්න ස්වභාවය තියෙන තම දැන් දුක් වේදනා දැනෙනවා. සැප වේදනාව තරමක් හෝ පටවි ආදී ධාතුන් සමව තියෙනකන් අපි නිරෝගීව ඉන්නවා කියලා දන්නවා. හැබැයි දුක් වේදනාව ඒව විසිරී යනකොට අනුක්‍රමයෙන් ඒක දුක් වේදනාවක් කියන එක
දැනෙන්නට පටන් ගන්නවා. දැන් නිරෝගී වෙනකොට අපි හිතමු ඔක්කොටම සාමාන්‍ය සිද්ධ වෙන දේ පහසුවෙන් ඉන්නවා ටිකක් වෙලා යනකොට නිදිමත ඇති වෙනවා. ඒක වළක්ව ගන්න බෑනේ. ඉතින් නිදි වරාගෙන හිටියොත් බිම ඇදගෙන වැටිලා හරි නින්ද යාවි. ඒකට ඉතින් වළක්වන්න පුළුවන් කමක් නෑ. ආහාර ගන්නකොට ආහාර ගන්න වෙනව නැත්තම් ක්ලාන්ත වේ. ආහාර ගත්තට පස්සේ මොකද වෙන්නේ? වේල් දවස් දෙකක් එහෙම පිරිසිදු කරගන්න නැතුව හිටියොත් එහෙම මොකද වෙන්නේ කියන එක ඉතින් හිතා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. මේක ස්වභාවයෙන් සිද්ධ වෙන දේවල්. දැන් ওই තවමත් මේ සඳහන් කෙනේ ලෞකික කතාව සපදු. ඒ බව දැනගන්නවා. ඊළඟට උපේක්ෂා වේදනාව. උපේක්ෂා වේදනාවේදී සැපයි කියලාම ලොකුවට දැනෙන්නේ නැහැ, දුක්ඛ කියලා ඒකට දැනෙන්නේ නැහැ. ඒකට ඉතින් සමහර අරමුණු වෙන්න පුළුවන්. සමහර අරමුණු තදින් හිතර ගත්තම සැප දුක දෙකම ඒක මධ්‍යස්තව පවතිනවා. දැන් අම්මා කෙනෙකුට ගුණබර පිය කෙනෙකුට තමන්ගේ දරුව වඩාගෙන ඉන්න එක පැය ගාණක් වුණ සමහර විටක සැපත් නොවෙන්න පුළුවන්, දුකත් නොවෙන්න පුළුවන්. ඒක සැපක් හැටියට ගන්නෙත් නෑ. අමාරුවෙන් අත දෙපැත්තට මාරු කර කර වඩාගෙන ඉන්නවා. හැබැයි ඒක අර තද ඇලියම නිසා දුකක් හැටියට ගන්නෙත් නෑ. දැන් සමහර දෙමව්පියෝ කියනවා පුතේ දරුවෝ වෙනුවෙන් උදේ පාන්දරින් වැඩිහිටි අම්මලා තාත්තලා මේ තරුණ දරුවන්ට උයලා දෙන්නේ. උදේ පාන්දරින් නැකිලා යම් තැනක. හැබැයි ඒක දෙමව්පියෝ දුකක් බව දන්නවා. හැබැයි දුකක් හැටියට ගන්නෙ නෑ. ඒක සැප අරමුණක් හැටියට බොහෝ විටක දකිනවා. අර මහන්සියෙන් හිමිදිරි පාන්දර නින්දෙන් පිබිදිලා සීල කටයුතු කරගෙන කැම ටික උයලා දීලා දරුවා එළියට යනකොට බලාගෙන ඉඳලා දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලලා එතන එයා සැප අරමුණක් ඇලීම ගත්තා. පස්සේ ඇවිල්ලා පැය භාගයක් පැයක් වාඩි වෙලා නිදා ගන්න ඉඩ තියෙනවා. මට හරි මහන්සියි කියලා. දැන් මේ අර උපේක්ෂා වේදනාව සම්මත ලෝකයේ තුල පවතින දේ. හැබැයිවට මොකද දුක්ඛ තිබුණා. හැබැයි ඒක මධ්‍යස්ථයට ගෙනාවා. අර තමා හිතෙන් ගත්ත දේ මම මෙතන ගත්ත නිදසුන සැප දරුවා ඒක සැපත් එක්ක දැකලා හැබැයි දුක්ඛ වේදනාවේ මිශ්‍රණයකුත් තිබුණා. වැඩිපුර සැපතට ගියෙත් නැහැ. ඒක දුක්ඛ ගියෙත් නැහැ. දැන් මේ තුනම එයා හඳුනගෙන ඉන්නේ. දැන් ඔන්න ලෞකික කතාව තමයි මෙතන. අර පසුබිමත් එක්ක තමයි දැන් මේකේ අදහස ගන්න ඕනේ. මොකද පසුබිම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද හේතුන්ගේම විසිර යාමෙන් නැතු යනවා. සැප අරමුණ දකින්න හැබැයි මේ සැප අරමුණත් එක්ක තණ්හා මදමාන දිට්ඨියෙන් මම මේක ආශ්‍රය කරන්නේ නැහැ. රජ වෙල හිටියත් සිටු මෙතිවරල හිටියත් මොන රූප සම්පත්තිය තිබුණත් මොන ලෞකික විශේෂ ඥානයක් තිබුණත් රට ලෝකයේ තුල මොන ගෞරවයක් ලැබුණත් මේ සියල්ල හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙල හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා. සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්ය. මේ සියල්ල తాවකාලිකයි. මේ සියල්ල తాවකාලිකයි. ඔය අදහසත් එක්ක තමයි සැප අරමුණ දැක්කේ පසුබිම. දුක්ඛ අරමුණත් ගැටෙන්න යමක් නැහැ. මේක තමයි මේ ස්වභාවය, යථා ස්වභාවය. සමහර දේවල් දුක්ඛ අරමුණ අපි දන්නවා දැන් දෙමව්පියෝ හෝ ස්වාමි භාර්යාව ලෙන්ගතු අය හෝ තමන් උත්සාහයෙන් හොයාගත්ත ධනයක්, ගේ දොරක් නැති වෙලා යනකොට සමහරට විනාශ වෙලා යනකොට ආදී වශයෙන් ඒ තත්ත්වයටපත් වේ. මම මේක විනාශ කරා කියන තැන වචනේ පාවිච්චි කරන්නේ එතන තරහ වෛරය ප්‍රබල ලෙස එන කරුණක් වෙනම අදහසක්. ස්වාභාවිකව විනාශ වෙන තැනක මේ තමයි හට අරගෙන බිනී නැතුව යාම. ස්වාමියා බිරිඳ දෙමව්පියෝ වුණත් අපි මේ ජීවිතේ හමු වුණාට තනිමග ගමන් කරනකොට සංසාර ගමනේ රැගෙන ආපු ආයු ශක්තියක්, කර්ම ශක්තියක් පවතිනවා. ඒ අනුව හමුවීම හා වෙන්වීම සිද්ධ වෙනවා. ඒ දේ තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ. සංසාර ගමන යථා ස්වභාවය මේ නේද? පරමාර්ථ ධර්මයට අනුව මූණ බලාගෙන එහෙම හිටියෙම ඇති වෙන්නේ හැබෑවටම කරුණාව, සංවේගයක් ඇති වෙන්නේ. ඔබගේ ඇස් දෙක පේනවා, කරුණාව දැනෙනවා, ලිංගතුකෝ පේනවා, දෙමව්පියෝ දරුවෝ ඔබේ වචනයෙන් නම් ආදරය දැනෙනවා. නමුත් අපි සසරේ අසරණයිනේ. මේ ස්කන්ධ පංචකයේ හට අරගෙන බිඳී නැති වෙනකොට මොන විදියෙ ගිලන් වීමක්, ලෙඩවීමක්. ආයු ශක්තිය, කර්ම ශක්තිය අවසාන අපි මරණයටපත් වුණාම දැන් මම මගේ කරගත්ත මේ ශරීරයේ මෙලව තිබෙනවා. ඒක එක්ක විනාශ වෙනවා, නැත්තම් පුච්චනවා, මහ පොළොයට පස්ස යනවා. ඒකෙන් සකස් වෙච්ච විඥාණය සියලු කෙලෙසුම් ප්‍රහාණය කොට නැතිනම් කුසලයට යොමු වෙච්ච නැති කෙනෙක් නම් මේ ස්වාමියා වුණත්, බිරිඳ වුණත්, දරුවෝ වුණත්, කවුරුණත් සතර පායේ පුදුනොත් මොනතරම් දුකටපත් වෙන්න පුළුවන්ද? මේ දැන් කරුණාවෙන් මුහුණ දෙස බලාගෙන ඉන්න කවුරුවක් කාටවත් ගලප ගන්න එපා. ස්වාමියා බින්ද දෙමෝපියෝ දරුවෝ සොහිරුසර මේ කවුරුත් දැන් මට පේනවා මොනතරම් ලෙන්ගතද. ඒ වුණත් ධර්මාබෝධයට කුසල් මාර්ගයට යොමු කරගන්න බැරුව විඥාණය පැවතිලා මේක ජවන් මග ඔස්සේ ඊළඟට තදාලම්බනහා ඊළඟට චුතියට සකස් වෙල චුතියෙන් පටිසන්ධිය සතර පායතනකට ගියොත්
අපි දැන් සතර අපාය නිතර දැකපු හොඳට දකින අයනේ. නයික්, පොළඟේ, ගැඩවිලේ. ඒ වගේ සතෙක් වෙලා අර අපි කරුණාවෙන් මෛත්‍රියෙන් දැකපු මොහොන ඒක මෙහි දැන් විනාශ වෙලා ගියා. හැබැයි ඒ සකස් වෙච්ච විඥාණයෙන් සකස් වෙච්ච පටිසන්ධිය දැන් ලැබලා තිබිලා මේ දැන් ස්වභාවයෙන් අපි දකින්නේ තිරිසන් ලෝකයේ අපි අසෘතව පෘථග්ජන ලෝකේ එයාමද මෙයාටත් එහෙම වෙන්න පුළුවන්කමක් තියෙයිද? එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? මොනතරම් එක දුකක්ද? මිනිස්සෙකුට නම් ටික ටිකවත් කියලා දීලා හරි තේරුම් ගන්න පුළුවන්, කාලයක් තිස්සේ හරි පුරුදු කරන්න පුළුවන්. ලෞකික ලෝකේ පුනරුත්ථාපනය කරනවා හරි කියන්න පුළුවන්. ප්‍රාණඝාත සොරකම් කරන අය. ධර්මයේ තුල පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩි හිටියෝ ඒ ඇත්තෝ ලං කරගෙන කතා කරලා ඒ හිත සුවපත් කරලා හදන්න පුළුවන්. හැබැයි තිරිසන් ලෝකේ දැන් මේ පේන ලෝකේ ගැන නරකය, പ്രേත විශ්ය, අසුරනිකය අපිට එකපාරට පෘථග්ජන හිතකට දකින්න බැරි නිසා. නමුත් තිරිසන් ලෝකේ පේනවා දැන් එයා කොහොමද හදන්නේ? එයාට කොහොමද කියලා දෙන්නේ හොඳ නරක? සමහර සතුන්ට හීලෑ කරලා වැඩ කරන්න පුළුවන්. හැබැයි හොඳ නරක කියලා දෙන්න. එහෙම දෙයක් පුරුදු කරන්න පුළුවන්ද? ධර්මයේ මතු කරලා පෙන්නලා දෙන්න පුළුවන්ද? ওই ටික දැනෙන්න පටන් ගන්න. මෙන්න මේ නිසා තව අවබෝධයට ගන්න ඕනේ. දැන් ඒ අදහස ඔස්සේ අපිට අවබෝධයක් තිබෙන්න ඕනේ. ඊළඟ කොටස දක්වනවා සාමිස වේදනාවක් දැනනකොට සාමිස වේදනාවක් කියලා දැනගන්න. ඒ කියන්නේ කාමයේ මිශ්‍රිතව. ඇසට රූප, කණ්ඨ ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි වශයෙන් ප්‍රිය රූපේ ඇලෙනවා, අප්‍රිය රූපේ ගැටෙනවා. ප්‍රිය ශබ්දේ ඇලෙනවා, අරගෙන උපාදානය කරනවා. අප්‍රිය ශබ්දේ ගැටෙනවා. ওই විදිහට ප්‍රිය ආග්‍රහණේ, ප්‍රිය රසයේ, ප්‍රිය ස්පර්ශයේ, ප්‍රිය සිතුවිලි ඇලීම සහ ගැටීම සිද්ධ වෙනවා. අන්න ඒ බවත් Taman දැනගන්න එක දැනගන්න. දැන් මේ සිද්ධ වෙන්නේ මේකයි කියලා. තාම අසෘතව පෘථග්ජන ස්වභාවයෙන් ඉන්නේ. දැන් ගැටලුව තියෙන්නේ මේක අවබෝධයෙන් නොදැනුවත්වම සිටීම නිසා. ධර්මයේ තුල දන්නේ නැහැ කියන එක පිළිතුරක් නෙමෙයි. නොදැන මැරුව කියන එක. නොදැන සරකම් කරා කිව්වට ඒ දැනුමත් එක්ක මොලේ කතාවක් නේ කියන්නේ. හැබැයි විඥානයේ තුලත් එක්ක ගත්තම කර්ම සකස් වෙනවා. අඩු වැඩි වෙන්න පුළුවන් දැනනවා නොදන්නවා කියන තැන. හැබැයි කර්ම සකස් වෙනවා. අර මොලෙන් තමයි කියන්නේ පොඩි දරුවා ලොකු දරුවා මන් දැනගෙන හිටියේ නෑ. ඒ කතාව දැනුමත් එක්ක. හැබැයි විඥානයේ තුල සකස් වෙනවා. ඒ බව දැනගන්න ඕන. ඊළඟට නිරාමිස සුඛයක් දකිනකොට දැන් අර සැප දැක්කේ කාමාශ්‍රිතව. දැන් එතකොට නිරාමිස කියලා කියන්නේ නික්කම්මයෙන් යුක්තව. පිනෙන් කුසල් මාර්ගයට යොමු කරගෙන මේ සුඛය දකිනවා. පින්නතු ඔබ දැන් සැප ලබනවා. පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරන ලද පිනක් කමින් තමයි අපිට සත්පුරුෂ දෙමෝපියෝ හමුවන්නේ. උතුම් බුද්ධ ශාසනය මුණ ගැහිලා තියෙනවා. උපතින්ම මේ නිරෝගී එහෙම නොවුන අය සුවපත් වෙන්න ඕනේ. හිත රිදෙන්න එපා. ඔබ සුවපත් වේවා. එහෙම නොවුන අය උපතින්ම මේ තරම් හෝ සුවපත් භාවයක් ලැබිලා තිබෙනවා. මේ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. දැන් ඉගත්කම, රැකියාව, වෘත්තිය, උත්සාහය, අදිෂ්ඨානෙ මේවත් එක්කත් යමක් හොයාගෙන, ධනයක් හොයාගෙන හැබැයි මේවා නෙක්ඛම්මයට යොමු කරගෙන මා දකිනවා. නිරාමිෂ ප්‍රීතිය. හට අරගෙන බිඳී නැතිව යනවා. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. ස්වාමියා බින්ද, දෙමෝපියෝ, දරුවෝ, ඥාති හිත මිත්‍ර ආදී වශයෙන් උපකාර කරනවා, පිනට දහමට යොමු කරනවා, මියගිය අයට පින් දෙනවා. මේ සියල්ල ආදී වශයෙන් සිද්ධ කරනවා. දැන් ওই විදියට. අන්න එතින්ද කුසල් මාර්ගය තුල සකස් වෙනවා. ওই විදියට දුක් වේදනාව ඇති වෙනකොට සාමිසෝ. දුක් වේදනාවත් කේන්ති. දැන් මෙහෙම කිව්වොත් එම කවුරුවක් අහලා අයින් කරන්න. ධර්මයේ තේරුම් ගන්න විතරයි. මොන කරදරයක්ද මන් දන්නේ. මගේ කකුල් දෙක රිදෙනවා. මොන කරදරයක්ද දන්නේ මේ දේවල් සිද්ධ වෙච්චේ. මං කොච්චර පින්කම් කරාද? අනුන්ට උදව් උපකාර කරාද? මටම තමයි මේ ඔක්කොම කරදර. ඊට පස්සේ නම් කරන්නේ. මේ මිනිස්සුන්ට කරලා තේරුමක් නැහැ. පොඩ්ඩක් තම බයිනවා. 99ක් හොඳ කළ එකක් වැරදිච්ච තැන බයිනවා. මම ඊට පස්සේ නම් කාටවත් උදව් කරන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? සාමිස දුක් වේදනාව එහෙම්ම මෙහා දුකයි. දුක් දෙකයි දැන්. අර බාහිර දුකයි හිතේ හදාගන්න දුකයි දෙකයි. ඒකත් හැබැයි තේරුම් ගන්න ඕන. පරමාර්ථ ධර්ම පසුබිමත් එක තේරුම් ගත්තොත් මේක හොඳ නෑ කියන ධර්මාර්ගයෙන් දකින්න පුළුවන්. හැබැයි මෙයාට පුළුවන් දුක නිරාමිසව දකින්න. නෙක්ඛම්මයෙන් දකින්න පුළුවන්. දැන් ඔන්න දෙපාරි දෙනකොට මේක මේ මගේ කර්මය මොකටද මම මෙච්චර වාඩි වෙලා ඉන්නේ කියලා දකින්නට වඩා මොකද හිතේ මේ තමයි ධාතුස්කන්ධ ආයතනයන්ගේ යථා ස්වභාවය හට අරගෙන බිඳී යනවා. වෙන්වීම තුල අපිට සදාකාලික ඉන්න බෑ. හා සංයෝගා වියෝගන්ත හැම හමුවීමකම වෙන්වීමක් පවතිනවා කියන තැන දක්වන්න පුළුවන්. ගහකොළ ගේදර වුණා ස්වාභාවික වෙන නැති වෙන්න පුළුවන්. යම් කෙනෙක් උදුරගෙන නැති කරගෙන ගියත්
එහෙම වෙනවා කියන එක නෙමෙයි සම්මුතිය තුළ කරදරයක් නොවෙන්න නීතියෙන් වර්තමානයේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන පුළුවන්. හැබැයි පුද්ගලයොත් එක්ක තරහ වෛරය ඇති කරගන්නේ කොහොමත් ඉතින් මේ දේවල් මං අරගෙන යන්නේ. අවශ්‍ය නම් ගිහි ජීවිතක දරුවන්ට යමක් දෙන්න ඕනේ. ඒ ටික තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඒ වුණත් දරුවෝ ගුණ යහපත් නම් ඒගොල්ලෝ හොයාගන්නේ. නීතියෙන් යම් පිටක් වේ නම් ඒකත් ලැබේ. හැබැයි මා හිත තුළ දැඩිව තරහවක් වෛරයක් කේන්තියක් ඇති කරගන්න යම සකස් කරගන්නේ නේ කියන තැනට දුක්ඛ වේදනාව නෙක්ඛම්මෙන් දකින්න. දැන් මේකනේ සකස් වෙන්න ඕනේ. දුක්ඛ වේදනාවත් එක්ක තවත් දුකක් හදාගන්න නැතුව තරහ වෛරය සසරට අරන් යන්නේ නැතුව තව දුක් හදාගන්න මෙතනින් නිමාටපත් කරගන්නවා. දැන් මම ඔබෙන් අහන දේ අපිට නැති වෙච්ච දේවල් උදුරගත් දේවල් මේ දේවල් සම්මුතිය තුළ කටයුතු කරන්න පුළුවන්. රට ලෝකේ නීතියක් තියෙනවා. හැබැයි හිත තුළ තරහවක් වෛරයක් නැතුව මෙහෙම කිව්වොත් අතට අහු වෙන කිසිවක් අරගෙන ආවෙත් නෑ අරගෙන යන්නෙත් නෑ. කර්ම ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ සියල්ල මම ධර්මානුකූලව දැකලා මොනතරම් වටිනවද දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතය. මේක නැවත සතර පායට අද දාගන්න ඕනේ කියලා දකින්න ඕන. උපේක්ෂාවක් දකින්න. අර මධ්‍යස්ථය කියන තැන සාමිසෝ දකින්නේ කාමාශ්‍රිතව. මේ දැන් උපේක්ෂාව ඉන්නේ. මේක එක්ක දුකයි කියන තැනත් අමනාපේ ඉන්නෝ ටිකක් දැනෙනකොට. සැපයි කියන තැනත් ඔන්න දැන් ටිකක් හොඳ වේගෙන එනවා. මේකම වෙන්න ඕනේ. අනේ දුකක් නම් වෙන්න එපා. දුකක් ආවොත් නම් මට මොනව වෙයිද දන්නේ නැහැ. නිසා සැපට දෙපැත්තට වැනි දෙපැත්තෙන් ඉන්නවා. සාමිසෝ ඉන්නේ එහෙමයි. හැබැයි නෙක්ඛම්මෙන් උපේක්ෂාවට එනවා. නෙක්ඛම්මෙන් ආවම දුකකටපත් වුණත් සැපටපත් වුණත් මට දෙකම එකයි. මේකට කියනවා විදර්ශනා උපේක්ෂා. නැවත සැපටපත් වුණත් මා දන්නවා හට අරගෙන බිඳී නැති යනවා. තදින් ඇලෙන්නේ. දුකටපත් වුණත් මං ගැටෙන්නේ. මේක තමයි යථා ස්වභාවයේ අනිච්ච දුක්ඛ අනාත්ම. තව කොටස් තියෙනවා දේශනා කරන කාලය අවසන්. කොහොමද අජ්ජත් බහිද්ද වශයෙන් මේව නැවත ගලපගන්නේ කියලා මේ අදහස ඔස්සේ පවතිනවා. ඊළඟ දවසේ සුපසංජීවිතයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබටත් එය ශ්‍රවණය කරන්නට දකින්න කියලා ආරාධනා කරමින් දෙසුව අපට ශ්‍රවණය කළ ඔබටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම අද මේ දේශනාව සාකච්ඡාවත් උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නි පුරා හෝරාවක් ඔබට අපට අර්ථයෙන් ධර්මයෙන් අපේ ජීවිතයට මේ වේදනානුපස්සනාව ගලපා ගන්නට කල් වේලාව වෙන් කරවාගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට දේශනාව පවත්වන්නට යෙදුණි. අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරමු. අද දේශනාවේ දායකත්වයේ ලබාගත් පින්වත් පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සදහවත් පින්වත්නි අද සුපසංජීවිතයේ සදහම් දෙසුමේ සාකච්ඡාවෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ කොළඹ 5 ක්ලාසන් පෙදෙස චිත්‍රාංගනී වික්‍රමපාල මහත්මීන් අයෝනා වික්‍රමසිංහ මහත්මීන් අනුර වික්‍රමසිංහ මහත්මයා ඇතුළු පින්නතුල්ලා ඔබ බොහෝම සදැහැති පිරිසක් මේ ස්පුතේ ඉතාම ශ්‍රද්ධාවන්ත අනිත් අය ශ්‍රද්ධාවන්ත ඇත්තෝ නමුත් කල්යාණවන්තව බොහෝ කාලයක් ඇසුරු කරන නිසා ධර්ම මාර්ගයේ තුල සුවපත් වෙච්චි ඇත්තෝ වේදනානුපස්සනාව අහගෙන ඉන්නකොට නිරාමිසෝ උපේක්ෂාවෙන් ඒ වගේම නයිස් ක්‍රමෙන් නෙක්ඛම්මෙන් ඔබේ හිතට දැනෙන්නට ඇති ශාමියා බින්ද දෙමෝපියෝ දරුවෝ ඔබට ගලප ගන්න ධර්මානුකූලව වැටහෙන්න ඇති ඔබ හිත සුවපත් කරගන්න මේ රටේ ලොව කොතනක හෝ වෙසමින් මේ දේශනාව සාකච්ඡා ශ්‍රවණය කළන ඔබටත් ඒ වගේම වේදනානුපස්සනාව ඇහෙනකොට අපේ ජීවිතය තුලත් අපිට මේ ලෙසින් සැනසෙන්න පුළුවන් නේද කියලා දැනුණා නම් මේ හෝරාවෙන් ඔබ උතුම්ම ප්‍රයෝජනයක් අරගෙන හැබෑම නිවන අරමුණු කරන ධර්මාබෝධයට සකස් වෙන්න පුළුවන්කම තිබුණා. මේ පින්කම සිද්ධ කරලා 2019 පස්වෙනි මාසේ 27 වෙනි දින පල්ලෝසපත් බර්ටි වික්‍රමපාල පියාණන් මැතිතුමාණන් නමිනුත් ඒ වගේම උෂාන් වික්‍රමසිංහ සහෝදරයා 2021 තුන්වෙනි මාසේ 29 පල්ලෝසපත් ඒ තම පියාණන් සහ සොහුරාණන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට පුළුවනි. මේ දේශනාව ඔස්සේ ඔබේ හිත තුළ සංසිඳීමක් ඇති කරගෙන ධර්ම සංවේගයේ මාර්ගයට හිත යොමු කරන්නට පුළුවනි. පරමාර්ථ ධර්මයම මෙනෙහි කරමින් සෙත් ප්‍රාර්ථනා කරන චිත්‍රාංගනී වික්‍රමපාල මෑණියන්ට ඒ වගේම මානෙල් වික්‍රමසිංහ මෑණියන් උපන් දිනය 2022 පස්වෙනි මාසේ 31 වෙනිදා දිල්හාරා වික්‍රමසිංහ මහත්මිය උපන් දිනය 2022 6වෙනි මාසේ 15 වෙනි දින. ඒ හැමතත් නිදුක් බව නිරෝගී සම්පන්නිය දීර්ඝා සම්පන්නිය ධර්මාබෝධයෙන් ලෞකික ලෝකෝත්තර
ඒ උතුම් අවබෝධයේම සැනසෙල්ලම වේවා කියලා උපන් දිනත් මුල් කරගෙන සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේටත් අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේටත් අපටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන සාදුයි පුණ්‍යානුමෝදනා ලැබමින් මෙතෙක් වේලා රැස් කරා වූ පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. එසේ සතුටටපත් වනා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් දායකත්වයේ සිළු ඔබටත් සුජීවත සිටින ඔබටත් උපන් දින සිහිපත් කරන ඔබටත් මේ රටේ හෝ ලෝක කොතනක හෝ වෙසෙමි මේ දේශනාව සාකච්ඡා ශ්‍රවණය කළ ඔබටත් නායක ස්වාමීන් වහන්සේතුළු මහ සංඝරුවන්ටත් උමේෂ් පුතා ඇතුළු කාර්යමණ්ඩලයේ හැමටත් නිදුක්ඛ නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සනසිල්ලක් යහපතක් අභිවෘද්ධිය පිණිස වේවා. ධර්මානුධර්ම පිළිවෙත් මගට හැම යහපත වේවා. මේ දිනවල අපේ රටේ පවත්නා දුක්ඛ දෝමනස කරදර බාධක කාලයේ ඉක්මනින්ම බැහැර වෙලා මුළු රටටම ආරක්ෂාවක් ශාන්තියක් වේවා. ලෝකටම ශාන්තියක් වේවායි දෙවියනට පින්පතා සාදු කියන්න. සාදු සාදු. ඒ වගේම ඉහතනම් සඳහන් කළ ආකාරයෙන් බර්ටි වික්‍රමපාල මැතිතුමාණන් උසාන් වික්‍රමසිංහ මහත්මයාණන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සාකච්ඡා ශ්‍රවණය කළ ඔබ හැම නමින් මේ දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමිනුත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන්න. සාදු. අප සියලු දෙනාම එක්ව ගාථාවන් සජ්ජායනා කරමු. ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා.